ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තලය. බස්නාහිර පළාතට පනවා තිබූ ඇඳිරි නීතිය ලබන 9 වන සඳුදා අලුයම 5 දක්වා දීර්ඝ කරයි. ඇහැලියගොඩ කුරුණෑගල සහ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයන්ටත් ඇඳිරි නීතිය. දිස්ත්‍රික් අතර ගමනාගමනයත් සීමා කරන්න යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලීමක්. මෙවර පැතිර යන කොරෝනා වෛරසය අති භයානකයි. මීට පෙර කිවිසුමකදී බිඳිතිවල පිට වූයේ වෛරස් ලක්ෂයක් නම් දැන් මිලියනයක් බිලියනයක් පිටවිය හැකි. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අවධාරණය කරයි. කොවිඩ් පිළිබඳ දැනුම් දීමටත් විශේෂ දුරකථන අංකයක්. COVID-19 ආසාදනයේ වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 100 ඉක්මවයි. කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට සහ හෙදියකටත් වෛරසය ආසාදනය වෙයි. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයත් කොරෝනා අවධානමක. ජනජීවිත පීඩාවට පත් නොවන මෙන්ම ආර්ථිකය අඩාල නොවන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්ධනයට ජනපතිගෙන් තීරණ රැසක්. කොරෝනා පාලනයට රජයට හැකියාවක් නැහැ. විපක්ෂ නායකගෙන් චෝදනා. කොරෝනා මර්ධනයට රජය ක්‍රියාත්මක කරන සැලැස්ම වහම රටට ඉදිරිපත් කරන්න එජාපෙන් ඉල්ලීමක්. ගම්පහ දිස්ත්‍රික්කයේ රුපියල් 5000 දීමනාවේ දෙවන අදියර අඟහරුවාදා සිට ආරම්භ වෙයි. සතියක් තුල ගෙවීම අවසන් කළ යුතුයි. ඇමති ප්‍රසන්නගෙන් උපදෙස්. රටේ ආර්ථිකය ගැන බිය නොවන්න රාජ්‍ය ඇමති අජිත් නිවාඩ්ගෙන් පැහැදිලි කිරීමක්. දින දෙකක් තුල කහ ටොන් 4ක් නාවික හමුදා අත්අඩංගුවට. ප්‍රථමයෙන් දේශීය පුවත්. බස්නාහිර පළාත තුළ දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය ලබන 9 වන සඳුදා අලුයම 5 දක්වා දීර්ඝ කරන බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් වසමට කුරුණෑගල නගර සීමාවට සහ කොලියාපිටිය පොලිස් බල ප්‍රදේශයටද එළඹෙන 9 වනදා දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි යුද හමුදාපතිවරයා අද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ. පසුගිය දින දෙක තුල සහ අද දිනේ වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සහ ඔවුන් සිටින ස්ථාන ඔවුන්ගේ ආශ්‍රිතයන් ගැන විශ්ලේෂණයක් කිරීමෙන් අනතුරුව රජය විසින් බස්නාහිර පළාතේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම වෙනුවෙන් බස්නාහිර පළාතට ක්‍රියාත්මක වන පරිදි හෙට දෙවැනිදා උදෑසන 5 සිට නැවත වතාවක් නොවැම්බර් මාස 9 වන දින එනම් ලබන සතියේ සවුරුදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරනු ලබනවා. දැනට කොවිඩ් ආසාදිතයන් බහුලව සොයාගනු ලබන්නේ බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්කවලින්. බස්නාහිර පළාතට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් වසමටත් ඒ වගේම කුරුණෑගල නගර සභා සීමාවටත් ඒ වගේම කුලියාපිටිය පොලිස් වසමටත් මේ ආකාරයෙන්ම හෙට උදෑසන 5 සිට 9 වෙනිදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමට කටයුතු කරනු ලබනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා රාජකාරී නැත්නම් ඒ ආකාරයෙන් කටයුතු කර අයවලුන්ට පමණක් මෙසේ තවදුරටත් එම ප්‍රදේශවල ගමන් කිරීමට අවසර ලබා දීලා තිබෙනවා. බස්නාහිර පළාතේ මේ ආකාරයෙන් නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යන කාල සීමාව තුළදී පසුගිය වතාවෙත් රජය විසින් මෙසේ අඩු ආදායම් ලාභීන් තෝරාගත් අයවලුන් වෙත රුපියල් 5000ක දීමනාවක් ගෙවනු ලැබුවා. මේ වතාවෙත් ඒ ආකාරයෙන්ම එම දීමනාව රජය විසින් ගෙවීමට බලාපොරොත්තු වෙනවා. ගියවර එකපාරක් ඔබ කසිනකොට හෝ කිවිසුමක් යනකොට පිටකල කෙල බිඳුවක වෛරස් පාටිකල් ලක්ෂයක් තිබ්බනම් මෙවර මිලියනය බිලියනය දක්වා වැඩි වෙලා තියෙනවා. ඒකම තේරුම් ගන්න පුළුවන් අප අවට රෝගියෙක් හිටියොත් ඔහුගෙන් පිටවෙන වෛරස් ලෝඩ් එක මොනතරම්ද කියලා. වෙනදට වඩා වැඩි සම්භාවතාවයක් තියෙනවා ඔබට ආසාදිතයෙක් වීමට. එතකොට ඔබගේ වගකීමක් වෙනවා තමන් ආසාදිතයෙක් නොවී සිටීමට. ඒ වගේම ඔබ ආසාදිතයෙක් නම් ඔබේ වගකීමක් තියෙනවා අන් අය ආසාදිතයෙක් නොකිරීමට. මේ දෙකම කරන්න පහසු වෙනවා මේ වගේ තමන්ගේ සංචරණයන් සීමා කිරීමේ. වෛරසයට වේගයෙන් ගමන් කරන්න පුළුවන්. ඔබත් ගමන් කරන්න ගත්තොත් ඒ වේගය දෙගුණ තෙගුණ වෙයි. සමහරට මුළු රටටම පැතිරෙන්න ඉඩ තියෙනවා. මෙම වෛරසය ඉතාමත් භයංකාර වෛරසයක් කියලා අපි හඳුන්වනවා. මෙම වෛරසයේ බලපෑම දරුණු ලෙස ඇතිවීමට හැකියාව තියෙන කොටසක් අපේ නිවස්වල ඉන්නවා. වයස් පරතරය ගත්තොත් කුඩාම ළමයින් ඒ වගේම වැඩිහිටියන්. ඔවුන්ගේ ඇඟේ ඉමුනිටි එක කියන්නේ වෛරසයකට විරුද්ධව සටන් කිරීමේ ඇති හැකියාව අඩුයි.
ඉඩම්ගත රෝග තියෙන අයට මේ වෛරසයෙන් වෙන්න පුළුවන් අනතුරු ආබාධ වැඩි. ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්මයා ඔබගෙන් PCR පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය ඉල්ලුම් කරත් අනිවාර්යයෙන් මේකට ඉඩ දෙන්න. PCR පරීක්ෂණයේ ප්‍රතිඵල එනතුරු ඔබ නිවසට සිටිය යුතුයි. ප්‍රතිඵල එනකම් මම නිදහස් කියලා හතර වටේ ඇවිදින්න යාමට හැකියාවක් නැහැ. ඊට අමතරව මම කියනවා මේ ඇඳිරි නීතියේ පවත්නා කාලය තුල ඔබ නිවසේ සිටින විට ඔබ යම්කිසි රෝග ලක්ෂණයක් පහළ වුණොත් මෙම දුරකථන අමතා ඔබගේ තියෙන ප්‍රශ්නය වුන්ට කියන්න. මෙන්න මේකයි නම්බරය 0117 966 366. මම නැවතත් කියනවා 0117 966 366. ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකය අඩාල වීමක් නොවන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්ධනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තීරණ රැසක් ගෙන තිබෙනවා. ඒ අද පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමි. කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධක බලකායේ සමාජිකයින් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකය අඩාල වීමක් සිදු නොවන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්ධනයට ජනාධිපතිවරයා තීරණ රැසකට එළඹ තිබෙනවා. බස්නාහිර පළාතේ ක්‍රියාත්මක ඇඳිරි නීතිය 9 වන සඳුදා පෙරවරු 5 දක්වා ක්‍රියාත්මක කිරීම, නිවෙස් තුල නිරෝධායනය අධීක්ෂණය කිරීම, ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම පැරණි ක්‍රමයටම සිදු කිරීම සහ දිස්ත්‍රික්ක අතර සංචාරණය තදින් සීමා කිරීම මෙම තීරණ අතර ප්‍රධානයි. PCR ප්‍රතිඵල අනුව ආසාදනයට ලක් නොවුවන් දින 14කට පසු සාමාන්‍ය ජන ජීවිතයට යොමු කරන ලෙසයි ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී උපදෙස් ලබා දී තිබෙන්නේ. COVID-19 පිළිබඳව අත්දැකීමක් නොතිබූ කලින් අවස්ථාවේ ඉතා හොඳින් ජනතාව ආරක්ෂා කර ගැනීමට රජයට හැකි වූ බවත් එහිදී ගත් උපක්‍රම සහ ක්‍රමවේද ඉවහල් කර ගනිමින් වත්මන් තත්ත්වයේ පාලනයට පියවර ගත යුතු බවත් මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන් හමුවේ පැවසුවා. එබැවින්ම පෞද්ගලික රෝහල්වල සිදු කෙරෙන PCR පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි අධීක්ෂණයකට ලක්විය යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණා. රෝග ව්‍යාප්තිය වැළැක්වීමට සති දෙකක කාලයක් අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් බවයි සෞඛ්‍ය නිලධාරීන් මෙහිදී ජනාධිපතිවරයාට ප්‍රකාශ කළේ. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුල මීට පෙර සිදු කළ ආකාරයටම අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හරින බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළා. දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට ග්‍රාම නිලධාරීන්ට සහ පළාත් පාලන නියෝජිතයින්ට වගකීම් පවරමින් වැඩසටහන ක්‍රියාත්මක කරන අතර මාසික වැඩිහිටි දීමනාව පෙර පරිදිම නිවසටම ගොස් බහර දෙන බවයි බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ. අපිට ඇත්තටම මාස දෙකකට ආසන්න වැඩි කාලයක් එකම ආසාදිතයක්වත් රට තුල තිබෙන්නේ නැති තරමට අපිට ගේන්න පුළුවන් වුණා. දැන් අනවුන්ස්ුත් කරනවා මේ වගේ සිම්ප්ටම්ස් ඇවිල්ලා කැස්ස වුණ මේවා තියෙනවා නම් ඉක්මනටම ඉස්පිරිතාලට යන්න කියලා. මේක වැරදි. මෙහෙම ඉස්පිරිතාලට යන්න ගියොත් මුල ඉඳලා එයා 3 wheeler එකයයි බස් එකයයි කාර් එකයයි ගිහිල්ලා හොස්පිටල් ගිහිල්ලා OPD එකේ ඉඳලා මේ සිස්ටම් එක අපි නවත්තන්න ඕන. අපි කියන්න ඕනේ එහෙම සිම්ප්ටම්ස් තියෙනවා නම් ඉමීඩියට්ලි එයාගේ පවුලේ අයත් හෝම් ක්වරන්ටයින් වෙන්න. ඉඳලා නම්බර්ස් ටිකක් දෙන්න ඕන ටෙලිෆෝන් කරලා කියන්න මට මෙන්න මේ සිම්ප්ටම්ස් තියෙනවා. එතකොට අපිට පුළුවන් වෙන්න ඕන ගිහිල්ලා එක්ක ටෙස්ට් එකක් අර කරන්න. එහෙම නැත්නම් ගිහිල්ලා බැලුවාන් පස්සේ අවශ්‍ය නම් අපේ ඇම්බියුලන්ස් එක හරි වාහනයක හොස්පිටල් එකට ගෙනියන්න. හුඟක් වෙලාවට මිනිස්සු හිතන්නේ මේක උණ ගමන් හොස්පිටල් එකට යනවා. ඒක අනිවාර්යෙන්ම නවත්තන්න ඕන. කවුරුත් කියන්නේ නැහැ කවුද මේකේ වැඩියම වල්නරබල්. එතකොට තමන්ගේ ගෙදරේ වල්නරබල් එක්කෙනාව කොහොමද ප්‍රොටෙක්ට් කරන්නේ? මේවනේ කියන්න ඕන. මේක මේ අපි ආණ්ඩුවෙන් දාපු වෛරසයක් නෙවෙයි ලෝකෙටම බලපාපු සෞඛ්‍ය ප්‍රශ්නයක්. මේකෙදී ජනතාවට ලොකු වගකීමක් තියෙනවා. ඒක පැහැදිලිව මේ වගකීම කරේ නැති හින්දානේ මේ වගේ තත්යකට අපිට මුහුණ දෙන්න උනේ. කියන්න ඕන එකක් අපි කරන්නේ මොකද්ද කියන එක. දෙවැනි එක ඇයි ඒක කරන්නේ කියන එක. ඊළඟට මේක පිළිපැදිය යුත්තේ ඇයි කියන එක. ක්වොරන්ටයින් කරන්න කිව්වම ඇයි මේ ක්වොරන්ටයින් කරන්නේ? මුළු ෆැමිලි එකම ක්වොරන්ටයින් විය යුත්තේ ඇයි? ඒ කාරණා පැහැදිලිව ජනතාවට කියන්නට ඕන. අපි දැක්කනේ දැන් මෙච්චර දවස් 3ක කර්ෆියු එකක් දැම්ම ගමම්ම ඔක්කොම කොහොම හරි ගාල්ලට යන්න, ඇල්ලට යන්න, එහෙම යන්න ගියා. ඉතින් ඒ තරම් ඉරෙස්පොන්සිබල් උනාම මේක ආණ්ඩුවකට විතරක් මේ වගකීම දෙන්න පුළුවන් කමක් නැහැ. ක්වොරන්ටයින් කරන්න කියලා දැම්මයින් පස්සේ එයා පොලිසියයි PHI තුයි ඇවිල්ලා යනකන් ඉඳලා මිනිහා ගෙදරින් ගියොත් ඒක වැඩක් නැහැ. ඒ වගකීම අය ගන්න ඕන. ඉතින් මෙන්න මේවා තමයි ජනතාවට එක්ස්ප්ලেইন කරන්න ඕන ගිහිල්ලා.
ඇඳිරි නීති බලපත්‍ර වෙනුවට සේවා හැඳුනුම්පත යොදාගත හැකි ආයතන 84ක් පිළිබඳව ප්‍රකාශයට පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. සිය රාජකාරී හැඳුනුම්පත පෞද්ගලික කාර්යයන් සඳහා යොදා නොගන්නා ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටින්නේ. මේ වන විට 550කට ආසන්න පිරිසක් කොළඹින් බැහැර ප්‍රදේශවල නිරෝධායනයට ලක් කර තිබෙනවා. ඔවුන් 29 වෙනිදා හෝ 30 වෙනිදා බස්නාහිර පළාතෙන් පිටව ගොස් තිබෙන්නේ. ඔවුන් සිටින ස්ථානවලම නිරෝධායනයට ලක් කර තිබෙනවා. හෙට දින උදෑසන 5 සිට බස්නාහිර පළාතට පැමිණෙන මාර්ග විවෘත වෙනවා. ඒ මාර්ගවල මාර්ග බාධක වලින් මේ පිරිස් අත්අඩංගුවට ගැනීමට හෝ නිරෝධායන කටයුතු වලට යොමු කිරීමට අපට අවස්ථාව ලැබෙනවා. යම් හේයකින් දිගින් දිගටම ඇදිරි නීතිය පැවැත්වෙනවා නම් රාජ්‍ය ආයතන රාජ්‍ය නොවන ආයතන පවත්වාගෙන යන්න සාමාන්‍ය ජන ජීවිතය යථාවත් කිරීම සඳහා. ඒ නිසා ඊයේ දිනේදී විශේෂ ඇදිරි නීති බලපත් ක්‍රමයක් පොලිස් මූලස්ථානයේ මගින් හඳුන්වා දුන්නා. ඒ අනුව රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල එවැගේම රාජ්‍ය නොවන වෙනත් මහජන සේවාවන් සපයන ආයතන අමාත්‍යාංශ ඇතුළු ආයතන 84ක නිලධාරීන්ට Tamanගේ රාජකාරී හැඳුනුම්පත පාවිච්චි කිරීමට හැකියාවක් තිබෙනවා ඇදිරි නීති බලපත්‍රය ලෙස. විශේෂයෙන්ම මාධ්‍යද ඇතුළුව. කෙසේ වෙතත් එය අවභාවිතා කිරීමෙන් වැළකින්න ඕනේ. කිසිම අවස්ථාවක Tamanගේ පුද්ගලික කටයුතු සඳහා ඒක යොදා ගන්න එපා. දැන්ට අනාවරණය වෙලා තියෙන පරිදි 400ක 500ක ප්‍රමාණයක් තමයි එදා ඇදිරි නීතිය පැමිණීමට පෙර බස්නාහිර පළාතෙන් ගියා කියලා කියන්නේ. බස්නාහිර පළාතේ ජීවත් වන සමස්ත ජනගහනය හා සාපේක්ෂව සලකා බලන විට මේ ඉතාමත්ම සුළු පිරිසක් පමණයි. විශේෂයෙන්ම ඇතැම් සමාජ ජාල මෙබ්බඩු වලින් පළ කළ ආකාරයට 25000ක් වගේ 10000 15000ක් වගේ විශාල පිරිසක් බස්නාහිර පළාතෙන් බැහැරට පලා ගියා කියලා කියන කාරණාව සම්පූර්ණ අසත්‍යයක් බව අදිට අහුරු වෙලා තිනවා. බස්නාහිර පළාතේ බොහොම ඉගෙනගත්තු දැනුගත් පිරිසක් බහුතරයක් ජීවත් වෙන ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයේ මහජනතාව රජය සහ සෞඛ්‍ය අංශ වලින් ඒ වගේම ආරක්ෂක අංශ වලින් ලබා දුන් උපදෙස් පිළිපදිමින් තමන්ගේ නිවෙස් වලට වෙලා ඉතාමත්ම හොඳින් මේ ගත වෙච්ච දින දෙක තුල ඇඳිරි නීතියට අවනතව තමන්ගේ ක්‍රියාකාරකම් තමවල පවුල් වලට පමණක් සීමා කරගැනීමෙන් කටයුතු කරා. කිසියම් පුද්ගලයෙක් මේ නිරෝධායන නීති රීති පිළිබඳව කිසිම දැකීමක් කරන්නේ නැතුව පිට ප්‍රදේශවල ගිහින් සංචාරය කරලා මත්පැන් සාදවාදී පවත්වලා මේ වෛරස ව්‍යාප්තියට අනුබල දෙන ආකාරයට ක්‍රියා කර තිබෙනවා නම් ඔවුන්ට විරුද්ධව නිරෝධායන නීති වලට අනුව තදින් ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙනවා. කොරෝනා වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 100 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අද දින තවත් පොලිස් නිලධාරීන් 10 දෙනෙකුට වෛරසය ආසාදනය වීමත් සමගයි. මේ අතර කළුබෝවිල රෝහලේ වෛද්‍යවරුන් 2 දෙනෙකුට සහ හෙදියකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා. ඊයේ දිනේදී නව ආසාදිතයින් 239 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. එම පුද්ගලයන් සියලු දෙනාම දේශීයව හඳුනාගත් ආසාදිතයින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10500 සීමාව ඉක්මවා ගියා. ඊයේ දින මෙරටින් තහවුරු වූ ආසාදිතයින් 239 දෙනා දිවයිනේ දිස්ත්‍රික්ක 7කින් වාර්තා වී තිබුණා. ඉන් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඊයේ දින තහවුරු වූ ආසාදිතයින් අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 86 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28 දෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 21 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 20 දෙනෙකු, වවුනියව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 11 දෙනෙකු, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 10 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 9 දෙනෙකු තහවුරු වී තිබුණා. ගාල්ල මාගල්ලේ පිහිටි කොහු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවකයින් 9 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව දකුණු පළාත් COVID-19 මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. ඊයේ දින වාර්තා වූ මෙම කොහු නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සේවකයින් 9 දෙනා අක්මීමන, පෝද්දල, ඉමුදුව සහ වැලිගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. දෙමටගොඩ පොලිසියේ කොළඹ අපරාධ කොට්ටාසය සහ මෝදර පොලිස් ස්ථානයේ නිලධාරීන් 6 දෙනෙකුට මෙන්ම මාලිගාවත්ත මරදාන ග්‍රෑන්ඩ් පාස් සහ වරාය පොලිසියේ එක් නිලධාරියෙකුට බැගින්ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව COVID-19 වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව මේ වන විට 100 ඉක්මවා තිබෙනවා.
කොළඹ රිමාන්ඩ් බන්ධනාකාරයේ සේවයේ නියුතු බන්ධනාකාර සැරයන්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඔහු නාරාහෙන්පිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර එම ප්‍රදේශයේ ඉකුත් 26 වනදා සිදු කළ අහඹු PCR පරීක්ෂාවකදී සැරයන්වරයාට වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇත්තේ. කෙසේ වෙතත් ඔහු අවසන් වරට සේවයට වාර්තා කර ඇත්තේ ඉකුත් 24 වන දිනයි. මේ අතර කළුබෝවිල රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙකුට සහ හෙදියකට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ළමා වට්ටුවේ සේවය කරන වෛද්‍යවරු දෙදෙනෙකු සහ හෙදියක් මෙලෙස ආසාදනය වී තිබෙනවා. එම වට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි දරුවෙකු සහ මවක් පසුගියදා වෛරස් ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා. මේ හේතුවෙන් එහි වෛද්‍යවරුන් සහ හෙදියන් ස්වයං නිරෝධහයිනට ලක්වමින් සිටින අතරතුර සිදු කළ PCR පරීක්ෂණය තුළින් මෙම වෛද්‍යවරුන් ආසාදිතයින් බවට තහවුරු වී තිබෙනවා. කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ බෙරුවල වරායෙන් මුහුදු ගිය බහුදින දීවර යාත්‍රාවක සිටි දීවරයා අද ගොඩබිමට පැමිණියා. ඔහු ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. මේ අතර වෛරසය ආසාදනය වූ එම දීවරයා සමග මුහුදු ගිය තවත් දීවරයින් 5 දෙනෙකු දීවර යාත්‍රාව තුළම ස්වයං නිරෝධහයිනය සඳහා යොමු කර තිබෙනවා. දවස් 7කින් අපි ඕගොල්ලන්ගේ PCR එකක් කරනවා. හරි. ඒකින්ද ඊට පස්සේ ආයි නැවත වරක් දින 10කින් PCR එකක් කරනවා. ඕ දින 14ක් නිරෝධායනය කරනවා. ඔක්කොම කාලය දින 14ක්. 29 වෙනිදා PCR පරීක්ෂණය කරලා අවසන් වුණාට පසුවම මොහු දීවර කර්මාන්තය සඳහා මුහුදට බෝට්ටුවක නැගී ගිහින් තිබුණා. එම පුද්ගලයාගේ වාර්තා අපි පසු කාලීනව ලැබුණා. ඉන් පස්සේ අපි පෙනී ගියා ඔහුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව. ඒ නිසා එම බෝට්ටුව වෛද්‍යකරු විසින් අපි ඔහුට දන්වා බෝට්ටුව නැවත වරක් අපි ගොඩබිමට අද ගෙන්නුවා. මුල්ලෙරියව රෝහලේ අකර්මණ්‍ය තත්ත්වයට පත්ව ඇති PCR යන්ත්‍රය හෙට දිනය වන විට යථා තත්ත්වයට පත් කරන බව මෙරට චීන තානාපති කාර්යාලය පවසනවා. යන්ත්‍රයේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා පියවර ගෙන ඇති අතර 100%ක් නිර්වද්‍ය තොරතුරු ලැබෙන්නේද යන්න තහවුරු කිරීම සඳහා පරීක්ෂණ වාර කිහිපයක් සිදු කිරීමට කටයුතු කර ඇති බවයි චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වුණේ. පරීක්ෂණාගාරයේ මෙහෙයුම් සිදු කරන මේසේ අස්ථාවරභාවය මෙම තත්ත්වයට හේතු වන්නට ඇති බවද චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් සඳහා රුපියල් 5000 ලබා දීමේ දෙවන අදියර ලබන අඟහරුවාදා සිට ආරම්භ කරන බව සංචාරක අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඒ සඳහා මුදල් ලැබීමෙන් පසු සතියක් තුළ අදාළ දීමනාව ලබා දී අවසන් කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවද සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර අධිකරණ කටයුතු ඉදිරි කාලය තුළ පවත්වාගෙන යාමට හැකිවන ආකාරයෙන් අලුත් කඩේ උසාවි සංකීර්ණය විෂ බීජ හරණයට ලක් කිරීමේ කටයුතු අද දින සිදු කර තිබෙනවා. විශේෂයෙන්ම අපිට ඉතාමත්ම අභියෝගාත්මක කාලයක් ඇවිල්ලා තියෙනවා. සෞඛ්‍ය අංශය සහ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය අති විශාල සේවයක් කරනවා. අද වෙනකොට ඔවුන් තමයි ෆස්ට් කොන්ටැක්ට් ඇටියට ජනතාව ඉදිරියේ ඉන්නේ. ඉතින් ඔවුන්ගේ ආරක්ෂාව බලා ගන්න ඕන, මිනිසුන්ගේ ආරක්ෂාව බලා ගන්න ඕන. නමුත් ජීවිතය අරගෙන යන්නත් ඕන. මේකත් එක්ක මම හිතන එන්නතක් ලැබෙන තුරු අපිට වෙන විකල්පයක් නැහැ. රට සම්පූර්ණයෙන්ම වහලා දාලා ජීවත් වීමේ හැකියාවකුත් නැහැ. එම නිසා මම හිතනවා අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි සනීප ආරක්ෂක කටයුතු කරලා සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළි අරගෙන සෞඛ්‍ය නිලධාරීන්ට ආරක්ෂක අංශවලට ඇහුම්කම් දීලා අපේ කටයුතු කරගෙන යන්න. එහි ප්‍රථම පියවරක් වශයෙන් තමයි අපි හිතුවේ මේ ප්‍රදේශය පිරිසුදු කරලා අනීප ආරක්ෂා කරලා දිගටම මේක පවත්වාගෙන යාම සඳහා පළවෙනි ප්‍රතිවරක් කරගෙන තමයි අපි මේක කරේ. COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ රටට සහ ජනතාවට සෙත්පතා දිවයිනේ සෑම විහාරස්ථානයකම රතන සූත්‍රය සජ්ජායනා කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහා සංඝරත්නයෙන් ඉල්ලීමක් සිදු කළා. එවන් පසුබිමක් තුළ කොරෝනා වෛරසයෙන් සියලු ලෝකවාසී ජනතාව ආරක්ෂා වේවායි සෙත් ප්‍රාර්ථනා කරමින් දිවයිනේ වෙහෙර විහාරස්ථාන රැසක් කේන්ද්‍ර කරගනිමින් මෙවන විට රතන සූත්‍රය සජ්ජායනා කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව වැල්ලම්පිටිය කලවැටිගොඩැල්ල ශ්‍රී සම්බුද්ධරාජ පුරාණ විහාරස්ථානයේද රතන සූත්‍ර දේශනා කිරීම ආරම්භ කෙරුණා. එය දින 7ක් පුරාවට පැවැත්වෙනවා. මෙම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය හඟුරන්කෙත විමලානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මහා සංඝරත්නය වැඩම කරවා රතන සූත්‍ර දේශනාව ආරම්භ කර තිබෙනවා.
COVID-19 වසංගත තත්ත්වයේ සීක්‍ර ව්‍යාප්තියත් සමග සමාජය තුළ වැඩි වශයෙන් උපපොකුරු නිර්මාණය වීමේ අවධානම ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ වෙනකොට දිවයින පුරා කිලිනොච්චිය දිස්ත්‍රික්කය අරුණාම අනිත් සියලුම දිස්ත්‍රික් වලින් රෝගීන් වාර්තා වෙලා තිනවා. ඒ වගේම තමයි මේ වාර්තා වෙන රෝගීන්ගෙන් අති බහුතරය වාර්තා වෙන්නේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් නෙමෙයි සමාජය තුලින්. දැන් ඊයේ දවස් තුල වාර්තා වෙච්ච රෝගීන් 239ක් වගේ ප්‍රමාණයක් වාර්තා වෙලා තිනවා. ඒකෙනුත් මං හිතන්නේ 180ක් විතර වාර්තා වෙලා තිබුණේ සමාජයේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා අනාවැකි කියනවා විශේෂයෙන්ම දෙසැම්බර් 31 වෙනිදා ලබන අවුරුදු ජනවාරි 1 වෙනිදා වෙනකොට මේ පහුගිය කාලය තුල සිදු සමස්ත මරණ ගාන වගේ තව දෙතුන් ගුණයක මරණ ප්‍රමාණයක් මේ අවුරුදු ඉතිරි කාලය තුල සිද්ධ වෙන්න පුළුවන් කියලා විශේෂ යුරෝපයේ සීත කාලය උදා වීමත් එක්ක මෙතෙක් ලංකාවේ නොතිබුණු කොරෝනා වෛරසයේ අලුත් ප්‍රභේදයක් ලංකාව තුල මේ මොහොතේ ව්‍යාප්ත වෙනවා කියන තත්ත්වය. ඒ වගේ මේ අය කියනවා ඒ අයගේ වාර්තාව තුළ මේක මේ වෙනකොට යුරෝපීය රටවල් වල තියෙන විශේෂයෙන්ම සඳහන් කරනවා ඩෙන්මාර්කය සහ ස්වීඩනය වගේ රටවල් වල තියෙන රෝගී වෛරසයේ මේ ප්‍රභේදයට සමාන ලක්ෂණ පෙන්눔 කරනවා කියන කාරණය. ඒකට අපි විශේෂයෙන් එතකොට ඒ තියෙන අත්දැකීම් මේ රටවල තියෙන අත්දැකීම් මේ මොහොතේදී අධ්‍යයනය කරන්න ඕනේ. මාස 9ක් ඇතුළත මරණ 13යි, දවස් 7ක් 8ක් ඇතුළත මරණ 7යි. අපි දිගටම කිව්වා උපපොකුරු නිර්මාණය වීමේ ලොකු අවධානමකට මත් වෙලා තියෙනවා. සමහර උපපොකුරු මුල් පොකුරටත් වඩා එහාට ගිය දැන් මේ පෑලියගොඩ පොකුර ඊටාම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන පොකුරක් බවට පත් වෙලා තියෙනවා. දැන් එතකොට මිනුවන්ගොඩ පොකුරෙන් වාර්තා වෙච්ච රෝගීන් ගානට වඩා වැඩි රෝගීන් ගානක් මේ වෙනකොට පෑලියගොඩ ඒ ආශ්‍රිතයන්ගෙන් වාර්තා වෙන ස්වභාවයක් තියෙනවා. මේ තියෙන තත්ත්වය යටතේ ප්‍රදේශ සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී මේ අලුත් මතුවලා තියෙන තත්ත්වය සැලකිල්ලට ගන්න සමස්ත පළාතේම ඇඳිරි නීති හෙට උදේ ඉවත් වෙනවා නම් අවම වශයෙන් ඒ අලුතෙන් හඳුනාගත්ත ප්‍රදේශවල ඉතුරු කළා ඇඳිරි නීති ඉවත් කරන්න. ඒ වගේම දිස්ත්‍රික් මායිම් සම්බන්ධයෙන් ඊටාම ගැඹුරෙන් හොයලා පළාතේ මායිම් හරහා ගමන් කරන ඒ සම්බන්ධයෙන් සීමා පනවන්න කියන කාරණය. කොරෝනා වෛරසය පාලනය කිරීමට රජයට නොහැකි වීමේ විපාකයන්ට රටේ ජනතාවට මුහුණ දීමට සිදු ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද අනුරාධපුර ඉසුරුමුණි විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද අනුරාධපුර ඉසුරුමුණි විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. සෞඛ්‍ය අමාත්‍යවරිය බොහොම පැහැදිලිවම කිව්වා පාර්ලිමේන්තුවට කොරෝනා ගැසට්ටුව බලපාන්නේ නැහැ කියලා. අදාළ නැහැ කියලා. පොදු තැනක් නොවේ කිව්වා. ඒ වගේ ප්‍රකාශ එතුමිය කරා. ඉතින් ඇත්ත වශයෙන්ම එතුමියත් මේ රජයත් මුළු රටත් රටේ ජනතාවත් සමූල හැල්ලුවකට ලක් කරලා තිබෙන්නේ. දැන් ඔබතුමාලා දන්නවද මේ ක්‍රියාත්මක වෙන නිරෝධායන පනත 1897 තුන්වෙනි ආඥා පනත. ඒක සුද්දගේ කාලේ ක්‍රියාත්මක වුණු පනතක්. මේ මොහොත වෙනකන් මේ කොරෝනා මර්ධන වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අලුත් පනතක් ගෙනෙන්නට මේ රජයට බැරි වෙලා තිබෙනවා. 1897 තුන්වෙනි ආඥා පනත සංශෝධනය කරලා එහෙම නැත්නම් අලුත් පනතක් ගෙනෙන්නට, නිරෝධායන පනතක් ගෙනෙන්නට, වසංගත රෝග හරහා නිර්මාණය වෙන ව්‍යසනය මැඩපවත්වන්නට පනතක් ගෙනෙන්නට මේ රජයට හැකියාවක් නැහැ. හැබැයි 20 වෙනි සංශෝධනය ගෙනෙන්නට ඕන තරම් හැකියාව තියෙනවා, ධෛර්යය තියෙනවා, ශක්තිය තියෙනවා. ඒවා නිර්මාණය කරන්නට ප්‍රතිපාදන තිබෙනවා. ඒක තමයි වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී අපේ රටේ සමස්ත ඛේදවාචකය. අපි හැමෝටම රජයේ දුර්වලතාවය, රජයේ අකාර්යක්ෂමතාවය ඒවයි ඵල විපාක භුක්ති විඳින්න සිදු වෙලා තිබෙන්නේ. COVID-19 වෛරස් ව්‍යාප්තියේ පාලනයට රජය දියත් කර ඇති සැලැස්ම වහාම රටට ඉදිරිපත් කරන ලෙස දක්වමින් එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කොරෝනා මර්ධනය කිරීම සඳහා රජය අනුගමනය කරන සැලැස්ම වහා රටට ඉදිරිපත් කරන ලෙස දක්වමින් එක්සත් ජාතික පක්ෂය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම කොරෝනා වසංගතය පාලනය කර ඇති බවට බලධාරීන් ලවා දිගින් දිගටම ප්‍රකාශ සිදු කරමින් සිටියද මේ වන විට අනාවරණය වන කරුණු මත තත්ත්වයේ ඇති බරපතලකම රට හමුවේ හෙළිවෙමින් පවතී. එක්සත් ජාතික පක්ෂය විසින් දිගින් දිගටම කොරෝනා මර්ධනය සඳහා ලද මුදල් පිළිබඳ රජයෙන් ප්‍රශ්න කළ අතර ඊට රජය ලබා
දුන් පරස්පර පිළිතුරු පිළිබඳ අපට කිසිදු සෑහීමකට පත්විය නොහැක. ලෝක බැංකුව ආධාර ප්‍රමුඛ එලෙස ලද අරමුදල් භාවිතා කරමින් කොරෝනා මර්ධනය සඳහා ගෙන ඇති පියවර මොනවාද යන්න පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමට රජය මේ දක්වා අපොහොසත් වී ඇත. සතියන්තේ බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට පෙර බස්නාහිර පළාතෙන් පිටත්ව ගිය 500කටත් අධික පිරිසකට ස්වයං නිරෝධායනය කිරීම සඳහා නියෝග කර ඇති බව බලධාරීන් මේ වන විට ප්‍රකාශ කර තිබේ. ස්වයං නිරෝධායනය සඳහා මෙම පුද්ගලයන් තෝරා ගැනීමේදී රජය අනුගමනය කළ ක්‍රමවේදය කුමක්ද යන්න රජය වහා රටට හෙළි කළ යුතුය. නැතිනම් මේ සියල්ල රටේ ජනතාව රවටන සංදර්ශන බවට පත්වනු ඇත. එමෙන්ම රජයේ වගකීම් විරහිත ක්‍රියාකාරකම් හමුවේ ජනතාවගේ ජීවිත දහස් ගණනක් අනතුරට ලක්වනු ඇත. වෛරසයේ පැතිරීම නැවැත්වීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ රජයේ පාර්ශවයෙන් කිසිදු වගකීමක් හෝ වගවීමක් නොමැති බව දක්නට ලැබේ. ඒ වෙනුවට සෞඛ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරීන් විසින් මහජනතාවට විවිධ මත ඉදිරිපත් කරමින් කටයුතු කරනු දැකිය හැක. මෙම බරපතල අවදානම හමුවේ රජය වෙනුවෙන් එහි වගකීම් දරමින් කටයුතු කරන්නේ කවුද යන්න රජය වහා ජනතාවට හෙළි කළ යුතුය. උපුටා ගැනීම අවසන්. කොවිඩ් අරමුදල සහ ලෝක බැංකුව හරහා ලද ආධාරවලින් රජය මෙතෙක් කොරෝනා වර්ධනයට කිසිදු පියවරක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ආණ්ඩුව 20 වෙනි සංශෝධනයට මූලිකත්වය දීලා මරණින්ද තමා කොවිඩ් අනතුර ගැන තිබුණේ. නොසිතූ ආකාරයට කොවිඩ් පොකුරු ගණනාවක් නිර්මාණය වුණා. මේක සමාජගත වෙලා තියෙනවා. පළවෙනි කොවිඩ් රැල්ලේදී කටයුතු කරපු ආකාරයට හාත්පසින් වෙනත් ආකාරයකට තමයි මේ දෙවෙනි රැල්ලේදී කටයුතු කරේ. අපි කියන්නේ නෑ රට වහන්න කියලා. අපි පළවෙනි රැල්ල නිර්මාණය වෙච්චිත් කිව්වා අපේ කර්මාන්ත දුවන්න රටේ අම් ආකාරයකට තමයි සූදානම් කරන්න ඕන කියලා. ඡන්දෙට පෙර තිබුණු ජනතාවට තිබුණු ආදරය කැක්කුම ලෙන්ගතුකම දැන් නෑ. කොවිඩ් අරමුදලක් නිර්මාණය කරා. ඊයේ පෙරේදා ආපු පොම්පියෝ මහත්මයාත් කිව්වා ඇමරිකන් ඩොලර් මිලියන 6ක් දුන්නා කියලා ඒ අරමුදලට. දැන් මේ අරමුදල ගැන කවුරුත් දන්නේ නැහැ. ලෝක බැංකුවෙන් ආධාර ඩොලර් මිලියන 127ක් ලැබිලත් රජය කිසිදු කටයුත්තක් මේ සම්බන්ධව කරලා නැහැ. පාර්ලිමේන්තුවේදී අපි ඉල්ලීමක් කරා මුළු ගම්පහ දිස්ත්‍රික්කයටම ඇදිරි නීතිය දාන්න කියලා. ඔක්තෝබර් 7 වෙනිදා ගම්පහ දිස්ත්‍රික්කයටම ඇදිරි නීති දැමීමේ අවස්ථාවක් නැහැ කියලා සෞඛ්‍ය ඇමතුමිය ඒ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. දැන් මේ පෑලියගොඩ අලුත් පොකුරක් ඇති වෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදී කැලණිය ඇතුළත්ව ගම්පහ දිස්ත්‍රික්කයටම ඇදිරි නීතිය දැම්මන. ප්‍රධාන වශයෙන්ම රජය වැඩිපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ ඒ PCR පරීක්ෂණ පොසිටිව් වෙච්ච අයව රෝහල් වලට ගෙනියන්නත් ඒ වගේම තමයි ඒ PCR පරීක්ෂණ වල පොසිටිව් වෙච්ච අය රෝහල් වලට ගෙනියනකොට මීට වඩා මානසික තත්ත්වය බලලා ඒ මොන රෝහලකටද ගෙනියන්නේ කියලාවත් සමහරක් අය දැනුවත් නැහැ. ඒ ගෙවල් වල ඉන්න අයව ත්‍රස්තවාදීන් හැටියට සලකලා වගේ. ඉතින් මෙන්න මේ වගේ මානසික පැත්තත් රජය අවධානය යොමු කරන්න ඕනේ කියන එක විශේෂයෙන්ම කියනවා. නිසි දේශපාලන නායකත්වය නොලැබීම නිසා මෙවැනි තත්ත්වයක් උදා වෙලා තියෙන බව තා කනගාටුවෙන් හරි ප්‍රකාශ කරන්න වෙනවා. ලංකාවේ වැඩියෙන්ම ඡන්ද දුන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තමයි පොට්ටුවට. නමුත් එක മന്ത്രിවරයෙක් ඒ වෙනකොට කතා කරෙත් නැහැ. දැන් වෙනකොට හොයාගන්නත් නැහැ. කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සිදු කරන මෙහෙවර නොතකා ජනතාව කටයුතු කිරීම හේතුවෙන් වෛරස ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ආදිවාසී නායක ඌර්වරිගේ වන්නිලැත්තන් පවසනවා. ඒ දඹාන ආදිවාසී ගම්මානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වසංගතයක් තමයි මේ කොරෝනා වසංගතය. ඉතින් මේ ඇත්තෝ කතා කරන්නේ දැන් මේ ඇත්තන්නේ රට පොජ්ජේ ඉච්චරෙන්ම මන්ද වුණා. හනිහනික පාලන තැන මන්ද කරගත්තා. දොස්තර හූරලා ආරක්ෂක අංශ පොජ්ජවල හූරලා ආණ්ඩු පොජ්ජේ කිරිලෝබ ජනාධිපති හූරා කිරිලෝබ අගමැති හූරා ඒ හැම කණ්ඩායමක්ම ඒකුතු තැන මන්ද වෙලා ඉක්මනටම පාලනයක් මන්ද කරගත්තා. හැබැයි පාලනේ මන්ද කරගන්නකොට මේ ඇත්තන්ට අමතක තැන මන්ද වුණා. මේ ඇත්තන්ට කොරෝනා මං ගැච්චුවාද කියලා. ඉතින් මේ ඇත්තෝ අර මුල් තැනින් රඳාපු හැටිමටම අර හැම එකමක්ම අමතක තැන මන්ද කරගෙන මේ ඇත්තෝ සමාජයට මංගච්ඡන්න මන්ද වුණා. ඉතින් ඒ හින්දා අද දවස් පුජ්‍ය අයිරුකුලට මන්ද කරනකොට මේ ඇත්තන්නේ රට පුජ්‍යම දැන් මේ කොරෝනා කියන වසංගතයේ ඇන්න මංගච්ඡලා තිබෙනවා. ඉතින් ගම් පුජ්‍යවල රඳන කැකුලියෝ මේ හැම එකමෙක්ම මංගච්ඡන්නේ කොළඹ ගම් පුජ්‍යට ගාල්ලට මාතරට හම්බන්තොටට කොයි බහරි වැඩ පුජ්‍ය තිබෙන තැනමකට රස්සා පුජ්‍යවල තිබෙන තැනමකට මංගච්ඡලා ඒ ඇත්තෝ මංගච්ඡන්නේ ගම් පුජ්‍යට. ගම් පුජ්‍යට මංගච්ඡපුවම ගම් පුජ්‍යේ ඒ ඇත්තන්නේ පවුලටත් ඒ පවුල හිටලාගෙන ඒ ඇත්තොත් එක්ක ළඟතෙනින් රඳන අනිත් පවුල් වලට මේ කොරෝනා මංගච්ඡනවා. මේ ඇත්තෝ අයාලේ මංගච්චුවොත් දොස්තර හූරලා එකමක් නෙවෙයි දෙකමක් නෙවෙයි 100ක් ඉන්ති බවවත් මේ තැන පාලනේ මන්ද කරගන්න අමාරු දැනයි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ණය ගෙවීමේ හැකියාව පිළිබඳව අනියත බියක් ඇති කරගත යුතු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කප්රාල් මහතා පවසනවා. ඒ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් COVID-19 වසංගතය පැතිර යාමත් සමග ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් ආර්ථික කටයුතුවල පසුබෑමක්, විදේශ විනිමය ඉපැයීම් පහළ යාමක්, ආදායම් එකතු කිරීමේ අඩුවීමක් සහ සෞඛ්‍ය හා සුබ සාධන ආශ්‍රිත වියදම් වැඩිවීමක් දක්නට ලැබී තිබෙනවා. එහෙත් රජය සහ මහ බැංකුව ලබා දුන් කඩිනම් හා ස්ථිර ප්‍රතිපත්තිමය සහයෝගය මගින් COVID-19 තත්ත්වය අහිතකර බලපෑම් විශාල වශයෙන් අවම කර ගැනීමටත් 2020 වසරේ මැයි මාස මැද භාගය වන විට නව සාමාන්‍යයක් යටතේ යථා තත්ත්වයට පත් කිරීමටත් ශ්‍රී ලංකාවට හැකි වී තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා. එමගින් බොහෝ ආර්ථික ක්‍රියාකාරකම් මැයි මාසයේ සිට සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත්ව ඇති අතර මෙම ප්‍රකෘතිය අඛණ්ඩව සිදුවන බවද පවසනවා. ඒ අනුව 2020 දී රාජ්‍ය මූල්‍ය හිඟය පුළුල් වීම සහ ණය මට්ටම ඉහළ යාම දීර්ඝකාලීන ණය අර්බුදයක් ලෙස සාමාන්‍යකරණය නොකළ යුතු අතර එය නව රජයේ ප්‍රතිපත්ති රාමුව තුල මනාව ප්‍රකාශ කර ඇති මූල්‍ය ඒකාග්‍රතා කිරීමේ මාවතෙන් බැහැරවීමක් පමණක් බව සැලකිය යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. 2015 සිට 2019 දක්වා කාලය තුල පෙන්눔 කරන ලද දේශපාලනික හා ප්‍රතිපත්ති ශේෂ්ත්‍රයන්හි අවිනිශ්චිතතාවයන්ට පිළියම් යෙදීමට නව රජයට දැන් හැකියාව ලැබී ඇති බවද හෙතෙම පවසනවා. වසංගතයේ හේතුවෙන් විදේශ විනිමය ඉපැයීම් අඩුවීමේ සම්භාවිතාවයක් දක්නට තිබූ විට විදේශ ණය ගෙවීම සඳහා ප්‍රමුඛතාවය ලබා දීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගැනීමට සිදු වූ බවත් එවිට විදේශ විනිමය සංරක්ෂණය කිරීම අවශ්‍ය වූ බවට රජය තීරණය කළ විට ඒ සඳහා 2020 වසරේ මාර්තු සිට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා සීමාවන් පැනවීමට රජයට හැකි වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. මෙම තීරණාත්මක ක්‍රියාමාර්ග සහ ගෝලීය ඛනිජ තෙල් මිල අඩුවීම හරහා මේ වසරේ මුල් මාස 9 තුල වෙළඳ ආනයන සඳහා වූ වියදම පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න මුදලක ඉතිරියක් පෙන්눔 කර ඇති බව සඳහන්. මේ වසරේ මේ දක්වා කාලය තුල 1.5% පමණ ඉතා සුළු ක්ෂයවීමකට අයත්ව රුපියලේ අගය ස්ථාවර කර ගැනීමට රටට හැකි වී තිබෙනවා. මේ වසර තුලදී විදේශ විනිමය වෙළඳ පොලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 300ක් මිලදී ගැනීමටද මහ බැංකුවට හැකියාව ලැබී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී පරිණත වූ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක් ආපසු ගෙවීමක්ද ඇතුළුව මේ වසරේ මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියන 4ක පමණ විදේශීය ණය පියවීමෙන් පසුවද නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 6කට ආසන්න මට්ටමක පවත්වා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා මූල්‍ය බලධාරීන් මේ වන විටත් චීන සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700ක ණය මුදලක් ලබා ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටින බවත් එහි පොලි අනුපාතය සහ ආපසු ගෙවීමේ කොන්දේසි මෑතකදී ගෙවීම අවසන් කළ ස්වෛරීත්ව බැඳුම් කරයට සාපේක්ෂව ඉතා වාසිදායක වනු ඇති බවත් මීට අමතරව ශ්‍රී ලංකා රජයේ සුරකුම් පත්වල ආයෝජනය කරන ඕනෑම විදේශීය ආයෝජකයෙකු සඳහා අවදානම් රහිත විනිමය අනුපාතයක් ලබා දෙන ස්වැප් පහසුකමක් හඳුන්වා දී ඇති අතර ඉදිරි කාලය තුල විදේශ විනිමය ගලා ඒම ඉහළ නැංවෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා වැඩි දුරටත් පවසන්නේ. දැන් පොසිටිව් මිනිට් විශේෂාංගය. අමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක ආයෝජනයක් මගින් මෙගාවොට් 100ක සුළම් බලාගාරයක් මන්නාරම දූපතේ ඉදිකිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා. 2021 වර්ෂයේ ආරම්භයේදී මෙහි වැඩ කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරනු ලබන අතර මේ සඳහා ලබාගත් ඇමරිකන් ඩොලර් මිලියන 200ක මුදලින් ඇමරිකන් ඩොලර් මිලියන 47ක් ඉතිරිව පවතින බවත් එම මුදලින් අදාළ බලාගාරයේ තවත් ටර්බයින 6ක් සවි කිරීම සඳහා හැකියාව පවතින බවත් සඳහන්. එලෙස ටර්බයින 6ක් සවි කිරීම මගින් මෙම බලාගාරයේ ජනනිධාරිතාව මෙගාවොට් 20කින් පමණ වැඩි කර ගැනීමට හැකියාව පවතින බව පසුගියදා කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කර තිබෙනවා. මෙන්න අප වෙත දැන් ලැබුණු පුවතක්. අද දිනේ තුල මේ වන විට නව කොරෝනා රෝගීන් 193 දෙනෙක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව විනුවත්ගොඩ කොවිඩ් පොකුර 7378 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කිලිනොච්චිය දිස්ත්‍රික්කයට මේ දිනවල පවතින දැඩි නියං සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ජලය නොමැතිව ගම්මාන රැසක ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.
මානව පැවැත්මට උපකාරී වන ජල චක්‍රය නිසි ලෙස ක්‍රියාත්මක වීමට නම් ගස්වැල් නිදහසේ වැඩෙන්නට ඉඩ හැරිය යුතුයි. නමුත් දිනෙන් දින සිදුවන්නේ නිදහසේ වැවෙන ගහකොළ කපා දැමීමට මිනිසා විසින්ම කටයුතු කිරීමයි. මේ හේතුවෙන් වැසි ජලයද ක්‍රමක්‍රමයෙන් අපට අහිමි වී යනවා. මෙලෙස වර්ෂාව නොමැතිව ඇති වූ දැඩි නියං තත්ත්වයේ හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ බොහෝ ගම්මානවල ජනතාව තම දෛනික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකිව දැඩි අසීරුතාවයන්ට මුහුණ පා සිටිනවා. මෙම දිස්ත්‍රික්කයේ කරේචි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විනයාගපුරම් ප්‍රදේශයේ ලිංවල ජලය සම්පූර්ණයෙන්ම පාහේ හිඳී ගොස් ඇති බවයි අපට වාර්තා වන්නේ. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ වාසය කරන පවුල් 200ක පමණ ජනතාවට පානීය ජලය ලබා ගැනීම සඳහා බොහෝ දුරක් ගමන් කළ යුතු බවට එම ප්‍රදේශවාසීන් පවසනවා. එමෙන්ම එම ප්‍රදේශයේ පිහිටි පොකුණේ ජලයද සිඳී ගොස් ඇති බැවින් නිසි අයුරින් ස්නානය කර ගැනීමට හෝ හැකියාවක් නොමැති බවයි එම ප්‍රදේශවාසීන් වැඩිදුරටත් අප සමග පවසා සිටියේ. සෑම වසරකම මෙම කාල සීමාව වන විට මෙම ජනතාවට මෙම ජල ගැටලුවට මුහුණ පෑමට සිදුවන බැවින් එම ජනතාව නිසි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රදේශයේ පොදු ලිඳක් ඉදිකර පවතින පොදුලින් ගැඹුරු කර දී ඔවුන්ගේ ජල ගැටලුවට ස්ථාවර විසඳුමක් ලබා දෙන ලෙසයි. මේ වතුර නැති එක අපිට ලොකු ගැටලුවක් වෙලා. මේ පැත්තට තියෙන ලොකුම ප්‍රශ්නේ මේක. හරියට නාන්න විදිහක් නැහැ. ඔයා පියා ගන්න විදිහක් නැහැ. වගාවල් සේරම විනාශ වෙලා වතුර නැතුව. පුළුවන් නම් ඉක්මනට අපිට වතුර ටික ලබා දෙන්න. என்னென்ன பிரச்சனை இல்லைங்க தண்ணி இல்லாதால என்னென்ன பிரச்சனைகள் எதிர்கொள்றீங்க? தண்ணி நீ பிள்ளைகளுக்கு வீட்டுக்கு இருக்கு என்னத்துக்கு போனால் பிள்ளைகளும் குளத்துக்கு தானே கொண்டு வர குளிக்க. ආරක්ෂක අංශ විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කළ වැටලීම් කිහිපයක් දැන් නාවික හමුදාව ඔක්තෝබර් 30 සහ 31 වන දින වයඹ සහ උතුරු මැද නාවික විධානයන් තුල සිදු කළ විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මෙරටට ගෙනීමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 4150කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 16ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂකාර්ය බලකායි විශේෂ මෙහෙයුම් ඒකකයේ සිදු කළ වැටලීමකින් එකවර පතරම් 6ක් දැමිය හැකි බෝර 12 වර්ගයේ ෂෝට්කට්ස් ගිනියවියක් අනන්‍යතාවයේ තහවුරු කර ගැනීමට නොහැකි රථවාහන අංක තහඩු දෙකක් සමග සැකකරුවෙකු ඊයේ රාත්‍රියේදී බලපිටිය පාතේගමදී ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පොඩි ලැසී නැමැත්තාගේ සමීපතමයෙකු බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. ගාල්ල පොලිසිය කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ විසින් ගිනියාවි වෙළඳාමේ යෙදී සිටි පුද්ගලයෙකු ගිනියාවි සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශීය රටක නිෂ්පාදිත අතිනවීන බ්‍රවුන් වර්ගයේ ස්වයංක්‍රීය ගිනියාවියක් සමග අත්අඩංගුවටගත් මෙම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව මෙරට නිෂ්පාදිත ගිනියාවියක් රම්බෝ පිහි 3ක් සහ ජීවඋණ්ඩ 20ක්ද සැකකරුගේ නිවසේ පිටුපස සංගවා තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. කාලයක සිට කාන්තාවන් රවටමින් රන් භාණ්ඩ සොරකම් කිරීමේ නියැලුණු මංකොල්ල කල්ලියක සමාජිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොල්පිටිගම පොලිසිය සමත් වී තිබෙනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. කුරුණෑගල මීගමුව මාර්ගයේ බුලුපිටිය ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව දැවකඳන් තොගයක් ප්‍රවාහනය කළ ලොරි රථයක් එම රථයේ රියදුරු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කුරුණෑගල පොලිසියට ලද තොරතුරක් මතයි. අත්අඩංගුවටගත් ලොරිය පරීක්ෂා කිරීමේදී ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් මහෝගනි කඳන් 50ක් සහ තේක කඳන් 21ක් හමු වූ බවයි පොලිසිය සඳහන් කළේ. ඊයේ රාත්‍රියේදී මහනුවර නගරයේ හරස් වීදියේදී මෝටර රථයක් තවත් මෝටර රථයක් අනතුරට ලක් කර පලා ගොස් තිබෙනවා. එම අනතුර අසල තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. දඹුල්ල නගරේ ගොවි ගම්මාන වෙත පැමිණි වනාලින් සිව් දෙනෙකු හේතුවෙන් එම ගම්වාසීන් දැඩි නොසන්සුන්තාවයට පත් වී තිබෙනවා. පසුව ගම්වාසීන් සිදු කළ දැනුම් දීමකට අනුව පැමිණි වනජීවී නිලධාරීන් මෙම වනාලින් කලාවැව රක්ෂිතය වෙත පළවා හැරීමට කටයුතු කර තිබෙනවා.
බලංගොඩ ගලහිටිගම ප්‍රදේශයේ ලදු කැලෑ ප්‍රදේශයකට කිසියම් පුද්ගලයෙකු විසින් ගිනි තැබීම හේතුවෙන් අක්කර 15ක පමණ භූමි භාගයක් විනාශ වී තිබෙනවා. මෙම ගින්න අවට ප්‍රදේශ වෙත පැතිරෙමින් පැවතියද මෙතෙක් ඒ මැඩ පැවැත්වීමට කවරෙකු හෝ ඉදිරිපත් වී නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. නිරෝධායන නීති කඩ කරන්නන් පිළිබඳ සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි අවධානයෙන් කටයුතු කරන බව වාර්තා වනවා. ඒ අනුව කොරෝනා බහුල ලෙස පවතින වැල්ලම්පිටිය ප්‍රදේශයේ සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද දිනේදීද විවිධ ස්ථාන සහ මාර්ග දැඩි පරීක්ෂාවට ලක් කරනු ලැබුවා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathnews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.